හරි අපි පටන් ගමු. අද එදාගේ ඉතුරු කැලේ කතා කරන්න යන්නේ. එදා බල්ට කියන කොට සම්පූර්ණයෙන් කතා කරා ටියුටෝරියල් එකේ ප්‍රශ්න ටිකත් එක්කලාම අද කතා කරන්න යන්නේ බල්ට එකත් එක්කලා බැඳෙන අනිත් කැලේ. සෝෂලයිසේෂන් කියන කොටස. මේ සෝෂලයිසේෂන් කියන කොටසේදී අපෙන් බලාපොරොත්තු වෙනවා අපිට සෝෂලයිසේෂන් කියන එක ඩිෆයින් කරගන්න. නිර්වචනය කරගන්න පුළුවන් වෙන එක. ඊට පස්සේ විවිධ සෝෂලයිසේෂන් මෙතඩ් එහෙම නැත්නම් ටයිප්ස් එක එක සමාජානුයෝජනය කරන ක්‍රම හඳුනා ගන්න. කියන්නේ අපි මේක ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕන එක එක සමාජානුයෝජන ක්‍රම මොනවාද කියලා හඳුනා ගන්න. ඊට පස්සේ සිග්නිෆිකන්ස්. ඒ කියන්නේ කොහොමද මේ සෝෂලයිසේෂන් කියන දේ වැදගත් වෙන්නේ? තනි පුද්ගලයෙකුට කොහොමද වැදගත් වෙන්නේ? සමාජයකට කොහොමද වැදගත් වෙන්නේ? ව්‍යාපාරයකට කොහොමද වැදගත් වෙන්නේ කියන එක මේකෙන් යාලා බලාපොරොත්තු වෙනවා අපි ඉගෙන ගන්න ඕනයි කියලා. ඒකට මේ එකින් එක ගිහිල්ලා කතා කරාට පස්සේ අපිට අන්තිමට කතා කරන්න තියෙන්නේ ප්‍රශ්න ටික. ටියුටෝරියල් එකේ දුන්න ප්‍රශ්න ටික. ඒකට මට හිතුණු සහ බ්‍රෑන්ඩ් කිව්ව උත්තරත් එක්ක කලබල මම හිතලා හදාගත්ත විදිය ඔයාලට මම කියන්නම්. හරි. අපි ඩෙෆිනිෂන් වලට යන්න කලින් තේරුම දැනගෙන ඉමු සෝෂලයිසේෂන් කියන්නේ මොකක්ද කියලා. නිර්වචනය කර යන්න කලින් අපි සරල අදහස් දැනගෙන ඉන්න ඕනේ. එතකොට සෝෂලයිසේෂන් සමාජානුයෝජනය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි A level කරපු ළමයි. අපි කට්ටිය A level කරපු කට්ටිය. එතකොට A level කරපු අපි හරිද? after A level අපි දැන් ඇවිත් තියෙනවා කැම්පස් එකකට. යපුරට ඇවිල්ලා තියෙනවා. හරිද? මෙන්න ආවා. දැන් අපි දැනට දන්නේ අපි ඉස්කෝලේ ගත කරපු ජීවිතය ගැනනේ. ඉස්කෝලේ හතමාරට බෙල්ලෙක් ගහනවා කියලා දන්නවා. ඊට පස්සේ පීරියඩ් ටිකක් යනවා කියලා දන්නවා. ඒකේ ගුරුවරුන්ට කතා කරන්නේ කොහොමද කියලා දන්නවා. අපිට උඩ පන්ති වල අයියලාට පල්ලෙහා පන්ති වල සහෝදර සහෝදරියන් කොහොමද කතා කරන්නේ කියලා අපි දන්නවා. අපි දන්නේ ඉස්කෝලේ සංස්කෘතිය ගැන විතරයි. අපි දැනට ඉඳලා තියෙන්නේ ඉස්කෝලේ විතරක් නිසා. පැහැදිලිද? අපි දැනට ඉඳලා තියෙන්නේ ඉස්කෝලේ විතරක් නිසා අපි දන්නේ ඉස්කෝලේ සංස්කෘතිය විතරයි. දැන් අපි ඒ සංස්කෘතියේ ඉඳලා ඇවිල්ලා තියෙනවා ජයවර්ධන කියන කැම්පස් එකට. ජයවර්ධනපුර කැම්පස් එකට. අපි ඔය ජයවර්ධනපුර කැම්පස් එකට ඇවිල්ලා ඉස්කෝලේ හිටපු විදිහට ඉඳ ගියොත් කියන්නේ ඉස්කෝලේ අයියා කෙනෙක් අක්කා කෙනෙක් දැක්කහම අඩෝ මචං එහෙම කියලා කතා කර කර ඉඳලා කැම්පස් ඇවිල්ලා කැම්පස් එකේ කාඩිය පොත්තිය අයියා කෙනෙක්ට එහෙම කතා කරොත් අපිට එතන වැඳෙන්න වෙන්නේ නැහැ. අපිට එතන වැඳෙන්න වෙන්නේ නැහැ. ඒකට හේතුව එක එක දේවල් වෙලා එක්කෝ අපිට කුටි ගන්න වෙයි නැත්නම් කැම්පස් එකට දාලා එන තැනටම වැඩ වෙයි. ඒ කියන්නේ අපේ මේ ඉස්කෝලේ තියෙන සංස්කෘතියයි කැම්පස් එකේ තියෙන සංස්කෘතියයි වෙනස්. පැහැදිලිද? එතකොට අලුතෙන් අපි කැම්පස් එකට ගියාම ඔතන රැඳිලා ඉන්න නම් ඔය කැම්පස් එකේ අපේ වැඩ කටයුතු ටික හරියට කරගෙන රැඳිලා ඉන්න නම් අපි කැම්පස් එකේ සංස්කෘතිය හුරු වෙන්න ඕන. ඒකේ තියෙන වටිනාකම් මොනවාද? ඇදහිලි මොනවාද? ඒකෙදී අපි කතා කරන්න ඕන භාෂාව මොකක්ද? වැඩිහිටියොත් එක්ක කතා කරන්නේ ලෙක්චරර්ස්ලා එක්ක කතා කරන්නේ කොහොමද? සීනියර්ස්ලා එක්ක කතා කරන්නේ කොහොමද? ඒ දේවල් වෙනම විදිහක්. අපි ඒ විදිහට හැඩගැහෙන්න ඕන. ඒ නිසා තමයි අපි අලුතෙන් ජයවර්ධනපුර කැම්පස් එකට ඇතුළත් වෙන්න කලින් අපිට ලෙක්චර්ස් පටන් ගන්න කලින් ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බේ. ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී එන්නේ විස්තර කිව්වනේ. කැම්පස් එක ගැන විස්තර කිව්වා. ඒ කට්ටිය ගැන වීඩියෝ දැම්මම එහෙම කරා. ඔක දැන් ෆිසිකල් වුණා නම් ඔය වඩා වෙනස් කියලා තමයි සීනියර්ස් කිව්වේ. අපිට පැහැදිලිව කියලා දෙනවා කොහොමද මේක සංස්කෘතිය වෙනස්. හරි. එතකොට කොහොමද ඕක මේ සමාජානුයෝජනය කියන තැනට අපි ලින්ක් කරන්නේ? මෙන්න මෙහෙමයි. අලුතෙන් කෙනෙක් සංස්කෘතියකට ගියාම ඒ මනුස්සයා ඒ සංස්කෘතිය ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඒ දන්නේ නැති සංස්කෘතිය ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය තමයි සමායෝජනය කියලා කියන්නේ. මම ජපන කැම්පස් එකට ගිහිල්ලා කැම්පස් එකේ කල්චර් එක, කැම්පස් එකේ සංස්කෘතිය ඉගෙන ගන්නවා. ඒකට මම හැඩ ගැහෙනවා. ඒකේ සීනියර්ස්ලා එක්ක කතා කරන්නේ ඒ අදාළ විදිහට, ලෙක්චරර්ස්ලා එක්ක කතා කරන්නේ ඒ අදාළ විදිහට. මම
ඉස්කෝලේ හිටියාට වඩා වෙනස් විදිහකට කැම්පස් එකට ගැලපෙන්න හැඩ ගැහෙනවා. අන්න ඒ කැම්පස් එකේ සංස්කෘතියට ගැලපෙන්න හැදෙන එක, හැඩ ගැහෙන එක අපි කියනවා සෝෂලයිසේෂන් කියලා. සෝෂලයිසේෂන් කියලා. එතකොට හරි සරලයි. මේ සෝෂලයිසේෂන් කියලා කියන්නේ ක්‍රියාවලියක්, ප්‍රොසෙස් එකක්. මොන ප්‍රොසෙස් එකක්ද? මොන ප්‍රොසෙස් එකක්ද? කැම්පස් එකේ සංස්කෘතියට හැඩ ගැහෙන ප්‍රොසෙස් එක. අලුත් කල්චර් එකට හැඩ ගැහෙන ප්‍රොසෙස් එක. ඒක තමයි අපි කියන්නේ සෝෂලයිසේෂන් කියලා. අපේ කෝස් මැනුවල් එකේ මේක ගැන කියලා තියෙනවා. කෝස් මැනුවල් එකේ 17 වෙනි පිටුවේ කියනවා socialization is a learning process of every society to give a social training to its members, and it is also known as the cultural learning process. ඒ කියන්නේ සංස්කෘතිය ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය socialization කියලා කියනවා. දැන් අපි කැම්පස් එකට ගිහිල්ලා කැම්පස් එකේ සංස්කෘතිය ඕන ඉගෙන ගන්නවා. අන්න ඉගෙන ගන්න ක්‍රියාවලියට තමයි අපි කියන්නේ සමාජානුයෝජනය. එහෙම නැත්නම් socialization කියන්නේ. මහ ලොකු දෙයක් නෑ මේක. දැන් අපි හිතමු මේකෙදිම අපි ගමු මෙතෙන්ට. අපි හිතමු හොඳ ගොඩක් දැන් කොහොමද ජයවර්ධනපුර කැම්පස් එකේ ඉන්නේ උඩම රෑන්ක් ටිකනේ. ඒකට මුලින් අඩුවක් නැහැ කට්ටියට. හොඳට දැනුම තියෙන කට්ටිය. දැනුමෙන් වැඩි කට්ටිය ඉන්නවා. ඊට පස්සේ හොඳට සල්ලි තියෙන කට්ටිය ඉන්නවා. හොඳ සල්ලි තියෙන කට්ටිය ඉන්නවා. දැන් අපි හිතමු අපි වගේම ඒ කියන්නේ අපි වගේම ජයවර්ධනපුර කැම්පස් එකට එනවා හොඳට සල්ලි තියෙන කට්ටිය සහ අයිලන්ඩ් උඩ රෑන්ක් දාපු සෙට් එක. පැහැදිලිද? අයිලන්ඩ් උඩ රෑන්ක් දාපු සෙට් එක. දැන් ඔයාලට හිතෙන විදිහට මේ කට්ටියකින් දැනුම වැඩිපුර තියෙන කට්ටියටද ජයවර්ධනපුර කැම්පස් එකේ හොඳට ඉන්න පුළුවන්. සල්ලි වැඩියෙන් තියෙන කට්ටියද ජයවර්ධනපුර කැම්පස් එකේ හොඳට ඉන්න පුළුවන්. අන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙනවා මිනිස්සේ. ඒක ගැන අපේ ප්‍රසන්ටේෂන් එකේ දාලා තිබ්බා. ඒ කියන ප්‍රසන්ටේෂන් එකේ දාලා තියෙනවා චාල්ස් ඩාවින් කියනවා සංස්කෘතියක සර්වයිව් වෙන්න. ඒ කියන්නේ එයාට කිසි ගැටලුවක් නැතුව ඒ සංස්කෘතිය ජීවත් වෙන්න නම් එයාට අවශ්‍ය වෙන්නේ සල්ලිත් නෙමෙයි දැනුමක් නෙමෙයි. එයාට වැඩිපුර සල්ලි තිබ්බත් ජපුරේ ඉන්න බෑ. එයාට වැඩිපුර දැනුම තිබ්බත් ජපුරේ ඉන්න බෑ. ඒකට සල්ලිවත් දැනුමවත් නෙමෙයි. අපි සංස්කෘතියක ගිහිල්ලා හොඳට ඉන්න නම් ගැටලුවක් නැතුව ඉන්න නම් වැදගත් වෙන්නේ. අන්න ඒ වැදගත්ම දේ තමයි සෝෂලයිසේෂන් කියන එක. ඇඩැප්ටබිලිටි. අපිට කොයිතරම් දුරට මේ කැම්පස් එකේ සංස්කෘතියට හැඩ ගැහෙන්න පුළුවන්ද? හුරු වෙන්න පුළුවන්ද කියන එක මත තමයි කොච්චර හොඳට අපිට මේ කැම්පස් එක ඇතුලේ ඉන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට පැහැදිලි සෝෂලයිසේෂන් කියන දේ අපිට කොහේ හරි නව සංස්කෘතියකට ගිහිල්ලා අපි ඒකේ හරියට ජීවත් වෙන්න ඕන නම් ගැටලුවක් නැතුව ජීවත් වෙන්න ඕන නම් අපිට ඒක අනිවාර්යෙන්ම සිද්ධිය යුතු දෙයක්. අපි ඒ සංස්කෘතිය දේවල් හරියට ඉගෙන ගත යුතුයි. අන්න ඉගෙන ගැනීමේ ක්‍රියාවලියට කියනවා සමාජානුයෝජනය. එහෙම නැත්නම් සෝෂලයිසේෂන් කියලා. හරි. ඒක තමයි සරල අදහස. ඊට පස්සේ අපි නිර්වචන වලට ආවොත් 18 වෙනි පිටුවේ උඩම තියෙන නිර්වචන. ඒකේ පළවෙනි පීටර් කියන මනුස්සයාගේ නිර්වචනය ගත්තාම ඒකේ කියනවා socialization is the process of transmission of culture. transmission of culture. එදාම කල්චර් එක කතා කරද්දී කිව්වා culture is transmitted. ලක්ෂණයටද කිව්වා culture is transmitted. ඒ කිව්වේ මොකද්ද? දැන් ඉන්න පරම්පරාවේ ඉඳලා අපේ පසු පරම්පරාවට මේක සම්ප්‍රේෂණය වෙන දෙයක්. හරි. ජපුරේ දැන් ඉන්න කට්ටිය තමයි second year, third year, fourth year කට්ටිය. අපි තමයි ජපුරට එන්න ඉන්න පසු පරම්පරාව. එතකොට ජපුරේ උපසංස්කෘතිය අලුතෙන් එන්න ඉන්න අපිට සම්ප්‍රේෂණය කරන එක, එයාලගාව තියෙන දේ අපිට දෙන එක සමාජානුයෝජනය. හරිනේ. අපි ඒගොල්ලන්ගේ දේවල් ඉගෙන ගන්නවා කියන එකම අනිත් පැත්තට තමයි ඒගොල්ලන්ගේ දේවල් අපිට උගන්වනවා කියන එක. ඒකයි මේකෙන් කියන්නේ socialization is the process of transmission of culture.
පැහැදිලි මහලොකු දෙයක් නෑ ඒක. සරලයි. අපි ගාව තියෙන සංස්කෘතිය තව කෙනෙක්ට සම්ප්‍රේෂණය කරන එක බෙදලා දෙන එක තමයි සෝෂලයිසේෂන් කියලා කියන්නේ. මහලොකු අමාරු දෙයක් නෑ මේකේ. ඊට පස්සේ තව නිර්වචන දෙකක් දීලා තියෙනවා. මේ දෙකේ කියන්නේ අර දෙයම තමයි. එකම දේ තමයි වෙන විදිහකට වෙන විවිධ විදිවලට කියලා තියෙන්නේ. ඊට පස්සේ පොඩි ඡේදයක් දීලා තියෙනවා. ඒකේ කියනවා accordingly one could define socialization as a lifelong process which helps an individual to learn the existing norms, values and beliefs. හරි. අපි ඔන්න මේක රිලේට් කරන්නේ නැහැ. අපි ජපුරට ගියාම ජපුරේ තියෙන සංස්කෘතිය අපි ඉගෙන ගත්තේ නැත්තම් හරිද? ජපුරේ තියෙන දැන් සංස්කෘතිය අපි ඉගෙන ගත්තේ නැත්තම් 2020 ලෙවල් කරලා අපිට එන ජූනියර්ස්ලට අපිට පුළුවන් මේ දේ සංස්කෘතිය බෙදලා දෙන්න. අපි දන්නේ නැත්නම් අපි කොහොමද තව කෙනෙක්ට දෙන්නේ? මම මේක මට මේ සෝෂලයිසේෂන් කියන එක ගැන අවබෝධයක් නැත්නම් මම කොහොමද අනිත් අයට මේක කියලා දෙන්නේ? අන්න ඒ නිසා අපි කියනවා සමාජානුයෝජනය කියලා කියන්නේ ජීවිත කාලය පුරාවටම පවතින ප්‍රොසෙස් එකක්, ක්‍රියාවලියක්. ඇයි මම අද ඉන්නවා ලංකාවේ. අද ලංකාවේ ඉඳලා ලංකාවේ කල්චර් එකට ඇද ගැහිලා මම ලංකාවේ දේවල් හොඳට දන්නවා. මම හෙට යනවා වෙන රටකට. මම ඒ රටට ගිහිල්ලා ඒ රටේ දේවල් ඉගෙන ගන්න ඕනනේ. නැත්නම් මට ඒ රටේ ඉන්න බෑ. එතකොට අපි අද ඉන්න තැන අනුව අපි හැඩ ගැහෙන්න ඕන. ඒතර මම ජීවිත කාලය පුරාවට රටවල් 80කට විතර ගියොත් ඔය යන හැම රටේම සංස්කෘතිය ගැන මට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මම ඒක ඉගෙන ගන්න ඕන. ඇයි මම මේක ඉගෙන ගන්නේ? එහෙම වුණොත් තමයි මට සර්වයිව් වෙන්න පුළුවන්. ගැටලුවක් නැතුව ආරක්ෂාකාරීව ජීවත් වෙන්න පුළුවන්. පැහැදිලි? හරි. ඊට පස්සේ සමාජානුයෝජනයයි කල්චර් එකයි සංස්කෘතිය අතර තියෙන සම්බන්ධය. සෝෂලයිසේෂන් එකයි කල්චර් සමාජානුයෝජනයයි තමයි. සමාජානුයෝජනයයි සංස්කෘතියයි අතර තියෙන මේ සම්බන්ධය. මොකද්ද සම්බන්ධය? දැන් සෝෂලයිසේෂන් කියලා කියන්නේ කල්චර් එක ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය නම් කල්චර් එකක් නැති තැන ඒක ඉගෙන ගැනීමේ ක්‍රියාවලියකුත් නැත. පැහැදිලි? ඒක තමයි මේකෙන් කියන්නේ. අපිට සංස්කෘතිය කියලා දෙයක් නැත්නම් අපිට සංස්කෘතිය ඉගෙනීමේ ක්‍රියාවලිය ගැන කතා කරන්න බෑ. පැහැදිලි? අපිට සෝෂියෝ පොලිටිකල් කියලා විෂයක් නැත්නම් අපිට ඒකට කුප්පියක් කරන්න බෑ. අපිට සෝෂියෝ පොලිටිකල් කියලා විෂයක් ඉගෙනුවේ නැත්නම් ඒකට මිඩ් ටර්ම් ටෙස්ට් එකක් එහෙම නැත්නම් එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියන්න බෑ. අපිට ඒක ලියන්නත් බෑ. අන්න ඒ වගේ තමයි කල්චර් කියන එක නැත්නම් සෝෂලයිසේෂන් කියන දේ අපිට කතා කරන්න බෑ. එතන මේ දෙක එකට බැඳිච්ච සංකල්ප දෙකක්. හරි. මම හිතනවා මේ වෙනකන් තිබ්බ ටික පැහැදිලි කියලා. අමාරු දේවල් තිබ්බේ නැහැ. ඒතකොට හැමදෙස්සෙම අපි මතක තියාගන්න ඕන සෝෂලයිසේෂන් කියලා කියන්නේ process එකක්. මොන process එකක්ද? සංස්කෘතිය ඉගෙන ගැනීමේ process එකක්. සංස්කෘතිය ඉගෙන ගැනීමේ process එකක්. හරි. ඊට පස්සේ අපේ learning outcomes වල වැදගත් දෙවෙනි අංගයට තමයි එන්නේ. socialization. මෙන්න මේ socialization කියන දේ සමාජානුයෝජනයේ කියන දේ වෙන්න පුළුවන් විවිධ ආකාර. types of socialization. මේ ටික ඉගෙන ගද්දී අපි දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ ප්‍රීරික්වයර්මන්ට් එකක් විදිහට අපි දැනගෙන ඉන්න ඕන දේ තමයි අපි ඉපදුන දවසේ ඉඳන් උපන්දා සිට මැරෙන තෙක්. ඉපදුන දවසේ ඉඳලා මැරෙන දවස වෙනකම් මෙන්න මේ සමාජානුයෝජනයේ කියන දෙයට භාජනය වෙනවා. පැහැදිලිද? සමාජානුයෝජනය ඉගෙන ගන්නවා කියන දේ සංස්කෘතිය ගැන ඉගෙන ගන්නවා කියන දේ ඉපදුන දවසේ ඉඳලා මැරෙන දවස දක්වා අපි කරන දෙයක්. ඒක අපේ ඔළුවේ තියෙන්න ඕන. පැහැදිලිනේ?
ඒක ඔළුවේ තියාගෙන තමයි ටයිප්ස් කතා කරන්න පුළුවන්. මොකද අපි දන්නේ නැත්නම් ඉපදුන දවසේ ඉඳලා සෝෂලයිසේෂන් කියන දෙයට අපි වාදනය වෙනවා කියලා අපිට ප්‍රයිමරි සෝෂලයිසේෂන් ඉගෙන ගන්න බෑ. ඒ නිසා අපි දැනගන්න ඕන උපන්දා සිට මැරෙන දවස දක්වා මේ සෝෂලයිසේෂන් කියන process එක life long process එකක් විදිහට අපි පස්සෙන් එනවා. life long process එකක්. පැහැදිලිද? හරි අපි බලමු එකින් එක. එකින් එක බලමු ඒ වගේ තියෙන ලක්ෂණත් එක්කලා. මොනවාද ඒ වගේ තියෙන ලක්ෂණ කියලා. හරි. अंक 1 प्राइमरी सोशलाइजेशन अंक 1 प्राइमरी सिंगलिंग කියනවා කොහොමද කියන්න පුළුවන් ප්‍රාථමික සිංහලෙන් කියනවා නම් අපිට කියන්න පුළුවන් ප්‍රාථමික මහ ලොකු දෙයක් නෑ මේකේ ප්‍රාථමිකයි ඉස්කෝලේ ප්‍රාථමික අංශය කියලා කියන්නේ 1 සිට 5 දක්වා එක කියන්නේ අපි ඉස්කෝලේ යන්න ගන්න මුල්ම අවධිය. පාසල් යන්න ගන්න මුල්ම අවධිය. ඉතින් ඒ වගේ තමයි. සෝෂලයිසේෂන් කියන එක පටන් ගන්න මුල්ම අවධියේදී වෙන සෝෂලයිසේෂන් එකට අපි කියනවා ප්‍රයිමරි සෝෂලයිසේෂන්. මොකද්ද? අපි සෝෂලයිසේෂන් සමාජාන යෝජනය වෙන්න පටන් ගන්න දවසේ ඉඳලා වෙන සමාජාන යෝජනයට අපි කියන්නේ ප්‍රයිමරි සෝෂලයිසේෂන් කියලා. හරි මම කලින් කිව්වනේ අපි කවදා ඉඳලාද මේ සමාජාන යෝජනයට භාජනය වෙන්නේ කියලා කවදා ඉඳලාද කවුරු කියන්නේ මම කවදා ඉඳලාද උපන්දා හරි ඉපදුන දවසේ ඉඳලා ඔව් ඉපදුන දවසේ ඉඳලා ඔය අලුතෙන් ඉපදුන ළමයිට ලදරුව කියන්නේ ඔය ලදරුවන්ට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් අපිට ඉන්ෆන්ට් කියලා. ඉන්ෆන්ට්. ඔන්න ඕක තමයි කෝස් මැනුවල් එකේ දීලා තියෙන වචනේ. බලන්න කෝස් මැනුවල් එකේ primary socialization takes place in the family. This refers to the socialization of an infant in the first few years of his life. හරි. ලදරුවාගේ පළවෙනි අවුරුදු කිහිපය, යාගේ ජීවිත කාලයේ මුල් අවුරුදු කිහිපය වෙන සමාජාන යෝජනයට තමයි කියන්නේ ප්‍රයිමරි සෝෂලයිසේෂන්. ඉපදුන මුල් කාලේ ඉස්කෝලේ යන්නේ නැහැනේ. අවුරුදු 2ක් 3ක් 4ක් 5ක් යනකම් ඉස්කෝලේ යන්නේ නැහැ. එයා ඉස්කෝලේ යන්නේ නැත්නම් සංස්කෘතිය ගැන ඉගෙන ගන්නේ කොහෙන්ද? ඔන්න ඉස්කෝලේ ගියා නම් ඉස්කෝලේද ඉගෙන ගන්නවා කියලා කිව්වේ. ඉස්කෝලේ යන්නේ නැහැනේ. ඉස්කෝලේ යන්නේ නැති හින්දා එයා කොහෙන්ද සංස්කෘතිය ගැන ඉගෙන ගන්නෙ? එතකොට මෙතන තමයි වැදගත්ම සාධකය. මේ ප්‍රයිමරි සෝෂලයිසේෂන් එක ඇති වෙන්නේ පවුලේදී. තමන්ගේ පවුලේදී. ෆැමිලි එකේ. තමන්ගේ පවුලේදී. හරි. ඒකට අපිට කිව්ව හැකි ප්‍රයිමරි සෝෂලයිසේෂන් කියලා කියන්නේ පුංචි ළමයි අලුතෙන් ඉපදිච්ච ළමයි එයාගේ ජීවිත කාලේ මුල් අවුරුදු කිහිපය තුල තමන්ගේ පවුලෙන් ඉගෙන ගන්න දේවල් පවුලෙන් සංස්කෘතිය ගැන ඉගෙන ගන්න දේවල් ඒ ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය ප්‍රයිමරි සෝෂලයිසේෂන් කියලා කියනවා. මේකේ කියලා තියෙනවා මොනවද ඉගෙන ගන්න කියලා. අපි චූටි කාලේ ගෙදර අයගෙන් මොනවද ඉගෙන ගත්තේ? සිංහල කතා කරන්න ඉගෙන ගත්තානේ. ලැන්ග්වේජ්. සිංහල කතා කරන්න ඉගෙන ගත්තා. ලැන්ග්වේජ්. ඊට පස්සේ ඇවිදින්න ඒ දේවල් ඉගෙන ගන්න ගෙදර ඉන්නේ. ස්කිල්. ඇවිදින්න ඔය පොඩි වැඩ කරන්න ඒ කියන්නේ ගෙදර ඉන්න ගමන් අපි එක වසරේ දෙක වසරේ දින පොඩි අත්වැඩ කියලා කියන්නේ මේ දේවල් කරන්න. ඊට පස්සේ තව මොනවාද? ආගම ගැන අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්නේ පවුලෙන්නේ. වදින්න ඕන මෙන්න මෙහෙමයි වදින්නේ. ඒ දේවල් ඉගෙන ගන්න පවුලෙන්නේ. ඒක norm, belief, values ඕන එකක්. වටිනාකම්, අගනාකම් ඕන එකක්. ඉරෝලින එක පිටින්නේ නැහැ. හරි. පැහැදිලිද? එතකොට හරි තරලයි. හරිම තරලයි. ප්‍රයිමරි සෝෂලයිසේෂන් කියලා කියන්නේ ඊතර පවුල තුල ඇතිවන සමාජාන යෝජනය. මේකට භාජනය වෙන්නේ
අලුතෙන් ඉපදිච්ච ළමයි. එයාගේ ජීවිතයේ මුල් අවධිය මුල් අවුරුදු 5 තුල 5 කියන්න බෑ. මුල් අවුරුදු කිහිපය තුල. හරි. මේ ප්‍රයිමරි සෝෂලයිසේෂන් කියන එක එන විධිමත් වෙන දෙයක්ද? ගෙදරදී දැන් ඔයාලට භාෂාව උගන්වන්න ඕන. ගෙදරදී අම්මා තාරයක් ඇඳගෙන පන්තියක් බෝඩ් එකක් අරගෙන එහෙම දෙම්බම් පුදියලා උගන්වනවද? සිංහල. එහෙම උගන්වන්නේ නැහැ. අතර අහුවෙන වෙලාවට කියලා දෙනවා. ඔයාලට බස් කන්න උගන්වන්න අම වාක්‍යය ටියුෂන් එකක් දාලා උගන්වන්නේ නැහැ. ඒක ගෙදරදී උගන්වන්නේ. ගෙදරදී සාමාන්‍ය වැඩ කරන ගමන් බස් කන ගමන් අපි වැඩි හිටියා එක්ක බලලා ඉගෙන ගන්නවා. අපි දකුණු අතින් කන්න ඕන කියන්නේ. මම උරුවයි වලින් කන ඊට පස්සේ නැහැ. එතකොට මේක විධිමත් වෙන දෙයක් නෙමෙයි. ගෙදරදී ඉගෙන ගන්නවා කියන එක විධිමත් අධ්‍යාපනයක් නෙමෙයි. ඒ නැත්නම් විධිමත් සමාජ ආයෝජනයක් නෙමෙයි. ඒ නිසා අපි මේකට කියනවා මේක ඉන්ෆෝමල් සෙටින් එකක්. ඉන්ෆෝමල් සෙටින් එකක් කියලා. ඇයි මේක විධිමත් වෙන දෙයක් නෙමෙයි. අවිධිමත් වෙන දෙයක්. අපි letter writing වල formal letters informal letters කියලා කියනවනේ. ඒ වගේ මේක පෞද්ගලිකව එහෙම නැත්නම් අවිධිමත් වෙන දෙයක් මේ අධ්‍යාපනය. හැබැයි ඔය අධ්‍යාපනය හරියට ලැබුණේ නැත්නම් ඉතුරු තැන් වලට ගියාම ඒක ලොකු ගැටලුවක් වෙනවා. ඒක ලොකු පසුබෑමකට හේතුවක් වෙනවා. හරි. අංගික තමයි primary socialization. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම ගෙදරින් ඉගෙන ගන්නවා. ගෙදරින් ඉගෙනගෙන අවුරුදු 6 දී කොහටද යන්නේ? ඉස්කෝලේට යනවා. ඉස්කෝලේට යනවා. ඔය ඉස්කෝලේ කියන දේ ඉස්කෝලේ ඊට පස්සේ කැම්පස් එක තව වෙනත් අධ්‍යාපන ආයතන ඔන්න ඔය දේවල් වලින් අපි සංස්කෘතිය ගැන ඉගෙන ගන්න එක අපි සංස්කෘතියට අදාළ දේවල් ඉගෙන ගන්න එකට අපි කියනවා secondary socialization කියලා. secondary socialization කියලා. දැන් අපි මේ දෙක අතර පොඩි වෙනසක් හොයාගන්න ඕන. අංක 1 primary socialization. පවුල කියන්නේ informal දෙයක්. ඒකට අපි පවුලෙන් ඉගෙන ගන්න විධිමත්ව නෙමෙයි අවිධිමත්ව. හරිද? හැබැයි secondary socialization එකට ආවම මේ informality එක අයින් වෙනවා. මේක formal setting එකක්. ඔයාලට වෙනම ගුරුවරු ඉන්නවා. අපිට වෙනම ගුරුවරු ඉන්නවා. එයාලා time table එකේ කරන lectures තියෙනවා. lectures කියලා පාඩම් උගන්වනවා. අන්න ඒ වගේ. මේක වෙන formal setting එකක්. දැන් ඉතින් මේ දෙක අතර වෙනස දෙකක්. වෙනස කියන්නේ එක තැනක් තමයි මේක informal මේක formal කියන එක. ඊට පස්සේ මේක ආයතනයක් විදිහට වෙන්නේ. ඒ කියන්නේ ගෙදර පවුල කියන දේ අවිධිමත් සංවිධානයක්. හැබැයි මේ සෙකන්ඩරි කියන්නේ ද්විතීක සමාජාන යෝජනය වෙන්නේ ආයතනයේ මොකක් හරි පිළිගත් ආයතනයේ පාසල ඊට පස්සේ විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන ආයතන ඔන්න ඔය වගේ පාසල විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන වගේ මොකක් හරි ආයතනයක විධිමත් විදිහට තමයි අපි මේ ද්විතීක සමායෝජනය වෙන්නේ. ද්විතීක සමාජාන යෝජනය. පැහැදිලිනේ? එතකොට අපි පවුලෙන් වෙන් වෙලා තමයි මේ ඉස්කෝලේට යන්නේ. දැන් පවුල ඇතුලේ ඉස්කෝලයක් නැහැ. පැහැදිලි පවුල ඇතුලේ ඉස්කෝලයක් නැහැ. අපි පවුලෙන් පිට ආයතනයකට සම්බන්ධ වෙනවා ගිහිල්ලා මේ දේවල් ඉගෙන ගන්න. මේ පවුලෙන් පිට ආයතනයකට අපි කියන්න පුළුවන් මේක outside the family කියලා. family එක ඇතුලේ නම් inside the family. family එකෙන් පිට පවුලෙන් පරිබාහිරව වෙන දෙයක් නම් අපි කියන්න පුළුවන් outside කියලා. ඒකවල මේ secondary socialization එක පවුලට පරිබාහිරව පවුලෙන් ඈත් වෙනම වෙන දෙයක්. මම හිතනවා පැහැදිලි කියලා. හරි. මේ secondary socialization එකේදී අපි ඉගෙන ගන්න පටන් ගන්න ක්‍රියාවලිය, ඉගෙනුම් ක්‍රියාවලිය ජීවිතාන්තය දක්වාම සිද්ධ වෙනවා. පැහැදිලිද? කියන්නේ මේ ඉස්කෝලේට ගිහිල්ලා මොකක් හරි ආයතනයකට ගිහිල්ලා ඉගෙන ගන්න පටන් ගන්න ක්‍රියාවලිය අපේ ජීවිතයේ පවතින තෙක් ජීවිතේ ඉවර වෙන තෙක් ක්‍රියාත්මක වෙනවා. ඒක පෝස්ට් මැනුවල් එකේ කියනවා. සෝරි පෝස්ට් මැනුවල් එකේ නෙමෙයි. ඒක කියනවා අපේ ප්‍රසන්ටේෂන් එකේ කියලා තියෙනවා. ඒක කියනවා this continues throughout the rest of his life. මනුස්සයාගේ ජීවිත කාලය ඉවර වෙනකම්ම මේක ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. ඇයි ඒ? අපි ඉස්සෙල්ලාම ඉස්කෝලේ යනවා. ඊට පස්සේ කැම්පස් යනවා.
ඔය සමහර විට PhD එකක් වගේ කරන කෙනෙක් ඉන්නවනම් ඒ කැම්පස් එකේ සෑහෙන කාලයක් ඉන්නවා. ඊට පස්සේ අවුට් වෙලා වෙන ජොබ් එකකට යනවා. ඊට පස්සේ ජොබ් එකකට ගියාම ඒ ජොබ් එකේ එහෙම නැත්නම් ඒ අපි වැඩ කරන තැන කල්චර් එකට හැදගෙන්න ඒ ආයතනය තුල අපි යම් දේවල් ඉගෙන ගන්නවා. ඒකට ඒකත් ආයතනය. පැහැදිලිද? එහෙනම් අපිට කියන්න පුළුවන් මේක ලයිෆ් ලොං ප්‍රොසෙස් එකක්. මේක ලයිෆ් ලොං. ඒ කියන්නේ සෙකන්ඩරි සෝෂලයිසේෂන් කියන එක මැරෙන තෙක් වෙනවා. මැරෙන තෙක් වෙනවා. හරි. මම ඉතලා පැහැදිලි කියලා. ඊට පස්සේ තවත් වැදගත් එකක් තමයි anticipatory socialization. anticipate කරනවා. අපි මොකක් හරි anticipate කරනවා කියලා කියන්නේ මොකද්ද? බලාපොරොත්තු වෙනවා කියන එකනේ. anticipatory socialization. anticipatory. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? අපි දැන් ඉඳලා යම් දේවල් ගැන ඉගෙන ගන්නවා. අපි දැන් ඉඳලා යම් දේවල් එහෙම නැත්නම් දැන් ඉඳලා සමාජාභියෝජනය වෙනවා අනාගතයේ දවසක මොකක් හරි සංස්කෘතියකට ඊළඟ එකතු වෙන්න කියලා හිතාගන්න. ඊළඟ එකතු වෙන්න කියලා හිතාගන්න. පැහැදිලිද? එහෙම නැත්නම් අපි පොඩි රිහර්සල් එකක් කරනවා. පොඩි රිහර්සල් එකක් කරනවා. රිහර්සල් එකක්. මේකට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් ගෑනු ළමයි චූටි කාලේ බෝනි කුණලෝන එක. මේක තමයි කිව්වොත් උදාහරණයක්. ගෑනු ළමයි චූටි කාලේ ඇයි බෝනි කුණලවන්නේ? ඇයි පිරිමි ළමයි ගලවන්නේ නැත්තේ? හේතුව තමයි ඒගොල්ලෝ කවදා හරි මව් පදවිය ලැබුවාම ඒ දරුවා බලාගන්නේ අම්මා නිසා. එතකොට මේ චූටි කාලේ ඉඳලම ගෑනු ළමයා අනාගතයේදී මව් පදවිය බාර ගන්නද? අනේ මව් පදවිය කියන තනතුර බාර ගන්නද චූටි කාලේ ඉඳලම ලෑස්ති වෙනවා. ඒ නිසා මොකද කරන්නේ? එයා චූටි කාලේ ඉඳලම බෝනි කුණාලා හුරු වෙනවා. ඒක තමයි මේ anticipatory socialization කියලා කියන්නේ. ඒ ලස්සන කතාවක් දාලා තියෙන්නේ. හරි. මේක හරියට අපේ පෙර පුහුණු වීමක් වගේ. අපි දැන් ඒ කියන්නේ තාරුණා කිව්වොත් ජයල් ළමයි කවදා හරි අම්මා කෙනෙක් වෙන්න පෙර පුහුණු වෙනවා චූටි කාලේ. පිරිමි ළමයෙක් චූටි කාලේ ඉඳලා ගෙදර දින මුට්ටය කියලා රේස් ගිහිල්ලා පුරුදු වෙනවා. හරි. චූටි කාලේ ඉඳලා රේස් ගිහිල්ලා පුරුදු වෙනවා. ඇයි ඒ? කවදා හරි ලොකු වෙලා හොඳ දාවකෙක් වෙන්න හිතාගෙන. අන්න ඒ වගේ. පැහැදිලිනේ? හරි. දැන් මේකේ තව වැදගත් දෙයක් මේ ස්ලයිඩ් එකේ කියලා තියෙනවා. ඒක තමයි it is a voluntary commitment. voluntary commitment. දැන් චූටි කාලේ ගෑනු ළමයි බෝනික් කුණලවන්නේ ගෙදර අම්මා කියන හින්දා හරි තාත්තා කියන හරි හින්දා නෙමෙයිනේ. පැහැදිලිද? එයා කැමැත්තෙන් කරන්නේ ඒක. එතකොට ඒක අපේ අර හිතින්ම එන දෙයක්. හැඟීමක් කියන්නේ. ඒ හැඟීමක් තමයි මේ අත්‍තරම ඇන්ටිසිපේටඩ් සෝෂලයිසේෂන් එකට බලපාන්නේ. කවදා හරි අපි මේ දැනට යනවා ඒකට දැන් ඉඳන් පුරුදු වෙනවා. ඒ හැඟීම. පැහැදිලිද? මේ peer groups කියන අහලා තියෙනවා. peer groups කියලා කියන්නේ සමவாய කණ්ඩායම්. දැන් අපි දැන් මේ කුප්පිය කරන්නේ peer groups. මම ඔයාලගේ කියන්නේ ඔය බැද්ද කෙනෙක් කෙනෙක්. ඒ වගේ අපි තම වයස් කට්ටිය එකතු වෙලා වැඩ කරනවා peer groups කියලා කියන්නේ. ඒතර ඔය secondary socialization එක වෙද්දී මේ secondary socialization එකට ආවම peer groups කියන සංකල්පයක් එනවා. දැන් ඒකනේ දැන් අපි මෙහෙම එකක් කරන්නේ. අපි මේ විශ්වවිද්‍යාලය කියන ආයතනයේ ආධුනික වෙලා මෙහෙම දෙයක් කරන්නේ. ඒක peer groups කියන එක secondary socialization එකට ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. anticipatory කතා කරගෙන හිටියේ. මම කිව්වේ anticipatory එක වෙන්නේ කැමැත්තෙන්. ඒක නිකම් අනාගතයේ මොකක් හරි වගකීමක් ගන්න දැන් ඉඳලා පුරුදු වෙනවා. අනාගතයේ මොකක් හරි තැනකට යන්න දැන් ඉඳලා පුරුදු වෙනවා. ඒක තමයි anticipatory socialization කියලා කියන්නේ. හරි. ඊළඟට developmental වර්ධනය වෙන developmental socialization. මේක වෙන්නේ මෙහෙම දෙයක්. හරිද? මේක වෙන්නේ දැනට මම සම්බන්ධ වෙලා හිටපු නැති දෙයකට. මම දැනට සම්බන්ධ වෙලා හිටපු නැති මොකක් හරි
අලුත්ම දෙයක් කරන්න හිතාගෙන මොකක් හරි අලුත්ම තැනකට අලුත්ම තනතුරකට යන්න හිතාගෙන ඒකට ලෑස්ති වෙන එක. ඒ තනතුරට ගැලපෙන දේවල් වලට ලෑස්ති වෙන එක. ඒක තමයි developmental socialization කියලා කියන්නේ. අපේ presentation එකේ එක මෙහෙම තියෙනවා. Acquiring of new knowledge and social skills to perform new roles. New roles කියන්නේ කන roles නෙමෙයි. එතකොට අලුත් භූමිකාවන් රඟ දක්වන්න. එහෙම නැත්නම් අලුත් භූමිකාවකට පණ දෙන්න අපි කලින් ලෑස්ති වෙන එක. පොඩි ට්‍රේනින් එක. හරි. දැන් අපි ඔඩිටර් කෙනෙක් නෙමෙයි ඉස්කෝලේ යන කාලේ. කවදා හරි ඔඩිටර් කෙනෙක් හරි ඇකවුන්ටන්ට් කෙනෙක් හරි වෙන්න හිතාගෙන ඒ අලුත් රෝල් එකට යන්න හිතාගෙන අපි ඉගෙන ගන්නවා. ඒකේ තියෙන කල්චර් එක ඒකේ භාවිත කරන වචන ඒක කියන එක ඔඩිටින් ස්ටෑන්ඩඩ් ඒ දේවල් අපි ඉගෙන ගන්නවා. ඉතින් ඒක ඩෙවලොප්මන්ටල් කියලා ගන්න පුළුවන්. මේකට ලෙක්චර් දුන්න උදාහරණය තමයි සාමාන්‍ය මිනිස්සේ ඡන්දෙ ඉල්ලන්න යනවා. එතකොට එයා ඡන්දෙ ඉල්ලුවට පස්සේ එයා කටයුතු කරන්නේ කතා බහ කරන්නේ ඒ ඇමතිලා මන්ත්‍රීලා ඒ කට්ටිය එක්ක. එතකොට එයා යන්න ඕන අඳින්න ඕන විදිය වෙනස්. එතකොට ඒ දේවල් වලට ඒ ඡන්දෙ දිනලා මොකක් හරි පට්ටමක් ගන්න හිතාගෙන හරිද ඒ රෝල් එක හරියට කරනවා කියලා හිතාගෙන එයා කලින් ඉඳන් මේ සංස්කෘතියට හුරු වෙනවා. අන්න ඒකට අපි කියනවා developmental socialization කියලා. developmental socialization කියලා. හරි. දැන් අලුත්ම දෙයක් ඉගෙන ගන්නවා කියන එක developmental කියලා කිව්වේ. දැන් අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා කලින් ඉගෙන ගත්තව නැතුව යනවද? නෑනේ. මම අලුතෙන් ඉගෙන ගත්තා කියලා මගේ පරණ දේවල් නැතුව යන්නේ නැහැ. පැහැදිලි? එතකොට developmental socialization එක උනා කියලා ඒ වෙනතෙක් ඉගෙනගෙන තිබ්බ දේවල් වලට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒකත් පැහැදිලිව කියනවා presentation එකේ new learning is added to and blended with all. අලුත් ඉගෙන ගත්ත දේ කලින් ඒවට එකතු වෙලා ඒවත් එක්ක මිශ්‍ර වෙලා තමයි මිනිස්සයා ඒ දේවල් ඉගෙන ගන්නේ. එතකොට ඒක ගොඩක් සාර්ථක පුද්ගලයෙක් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ course manual එකේ නැති එකක් අපිට ඉගෙනුවා. ඒක course manual එකේ දාලා නැහැ. ඒක තමයි resocialization. පුනః සමායෝජනය. නැවත සමායෝජනය වෙන්නේ. සමාජානුයෝජනය වෙන්නේ. resocialization. මේකෙන් කියන්නේ අපි නොදන්න දෙයක් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මේකට දීලා තියෙන වචනේ it's a journey of unlearn to relearn. ඒ කියන්නේ දැන් හිතන්න මම ගිහිල්ලා කියන්නේ වැරද්දක් කරලා හිරේ ගිහිල්ලා ඉන්නවා. හරි? මම මොකක් හරි වැරද්දක් කරලා හිරේ ගිහිල්ලා ඉන්නවා. හරිද? හිරේ යන්නේ මම වැරද්දක් කරපු නිසා. එතකොට හිරේ යන දවසෙත් මම ඉගෙනගෙන තියෙන්නේ වැරදි දේවල්. පැහැදිලිද? මගේ ගතිගුණ නරක දේවල් තියෙන්නේ. මගේ නරක ගතිගුණ තියෙන්නේ. එහෙම වැරද්දක් කරලා ගිය මිනිස්සේ හිරේට ගිය මිනිස්සේ ඒ හිරේ ඇතුළේදී පුනරුත්ථාපනය. එහෙම එකක් කියනවා. එතකොට එයා මොකද කරන්නේ පුනරුත්ථාපනය කියන ක්‍රියාවලියේදී? එයා දැනට ඉගෙනගෙන තියෙන දේවල් ඉගෙනගෙන තියෙන වැරදි දේවල් ඉගෙන ගත්තේ නැති බවට පත් කරනවා. ඒ කියන්නේ අන්ලර්න් කරනවා. මම දැනට ඉන්න වැරදි මිනිස්සයා කියන චරිතය මගෙන් ගලවලා අයින් කරනවා. ගලවලා අයින් කරලා මට ගෙනත් දෙනවා හොඳ චරිතයක්, හොඳ මිනිස්සෙක් කියලා. අන්න ඒක තමයි මේ resocialization කියලා කියන්නේ. වැරදි කෙනා එයාගේ වැරදි ටික අයින් කරලා එයාව අලුතෙන් සමාජයට මුහු කරන්න පුළුවන් විදිහට අලුත් දැනුමයාට අලුත් සංස්කෘතිය ඊට පස්සේ එයා කොහොමද ගිහිල්ලා වැඩ කරන්න ඕන සාමාන්‍ය මිනිස්සුත් එක්කලා කියන දේ එයාට කියලා දෙන එක. ඒක තමයි කියන්නේ resocialization කියලා. presentation එකේ එහෙම තියෙනවා. ඊ කියනවා resocialization refers to the process of discarding former behavior and accepting new one. එයා කලින් හිටපු වැරදිකාරයා කියන හැසිරීමෙන් අයින් කරනවා එයා. අයින් කරලා එයාට හොඳ මිනිස්සෙක් කියන කාඩ් එක ගහනවා. ඒක තමයි resocialization කියන්නේ. හරි. එතකොට ටයිප්ස් ටික හරි. මොනවාද ටයිප්ස් ටික?
ප්‍රයිමරි වෙන්නේ කොහෙද? ෆැමිලි එකේදී කවුද ඒකට භාජනය වෙන්නේ? අලුතෙන් ඉපදුන ළමයේ එයාගේ ජීවිතයේ මුල් කාලේ. ඒක ඉන්ෆෝමල්. ප්‍රයිමරි එකේ ඉඳලා එනවා සෙකන්ඩරි එකට. සෙකන්ඩරි එකට ආවම ඒක වෙන ෆෝමල් දෙයක්. පාසල කැම්පස් එක වගේ ආයතනයක් විදිහට ඒකේ බලපෑම මතය ඉගෙන ගන්න. ඒතර මේක මැරෙනටික් වෙන ප්‍රොසෙස් එකක් කියලා කිව්වා. ඊට පස්සේ ඇන්ටිසිපේටරි. අනාගතයේ තනතුරක් බාරගන්නයි කියලා හිතාගෙන නැත්නම් අනාගතයේ මොකක් හරි දෙයක් කරනවායි කියලා හිතාගෙන එයාට එන හැඟීම මත එයා රිහර්ස් කරනවා. ඒ කියන්නේ පුරුදු වෙනවා. අද ඉඳන් පුරුදු වෙනවා. ඩෙවලොප්මන්ටල් කියලා කියන්නේ මෙතෙක් සම්බන්ධ නොවිච්ච අලුත්ම දෙයකට. අර සම්දීලනවා. අලුත්ම දෙයක් එහෙම නැත්නම් අලුත්ම ටාස්ක් එකක් පර්ෆෝම් කරන්න. අලුත්ම වගකීමක් ගන්න හිතාගෙන මොකද කරන්නේ? එයා අලුත් දැනුම ඇක්වයර් කරගන්න, එකතු කරගන්න. ඩෙවලොප්මන්ට්. රිසෝෂලයිසේෂන් කියලා කිව්වේ දැනට ඉන්න වැරදි මිනිස්සු නැත්නම් එයා දැනට දන්න දේ අමතක කරලා එයාට අලුත් කාඩ් එකක් ගෙනල්ලා ගන්න එක. පැහැදිලිද රිසෝෂලයිසේෂන් කියන්නේ? හරි. දැන් මෙන්න මෙහෙම සෝෂලයිස් වෙන්න නම් මේ සෝෂලයිසේෂන් කියන ප්‍රොසෙස් එක යන්න නම් මේකට හේතු වෙන කට්ටිය. ඒ කියන්නේ ඒජන්ට්ස්ලා මේකට සහාය වෙන කට්ටිය ඒජන්ට්ස්ලා ගැන කතා කරන්න ඕන. ඒජන්ට්ස් මහ ලොකු දෙයක් නෑ ඒක. ඒජන්ට්ස් ඔෆ් සෝෂලයිසේෂන්. දැන් ප්‍රයිමරි සෝෂලයිසේෂන් එක වෙනවා කියලා කිව්වේ කොහෙන්ද? ෆැමිලි එකෙන්. එතකොට ෆැමිලි කියන්නේ එක ඒජන්ට් කෙනෙක්. මෙයා තමයි පළවෙනිම සමාජාන යෝජනය يعني මිනිස්සෙගේ ජීවිතේ පළවෙනියටම සමාජාන යෝජනය කියන ක්‍රියාවලියට හේතු සාධක වෙන කෙනා ඒජන්ට් ෆැමිලි. ඊට පස්සේ අධ්‍යාපනය ඒක අපි ලබනවා ඉස්කෝලේ කැම්පස් එකෙන් ඔන්න ඔය ආයතනවලින්. ඊට පස්සේ ටියුෂන් පන්ති ආරම්භ වෙනවා. ඒකට এডুকেෂන් ඉන්ස්ටිටියුට්. ඊට පස්සේ අධ්‍යාපන ආයතන විතරක් නැහැ. දැන් ඔය අධ්‍යාපන ආයතන වලට ආවම අර කියන්නේ කිව්වා වගේ සමකාලීන peer groups සමකාලීනව මේ සෝෂලයිසේෂන් කියන ප්‍රොසෙස් එකට උදව් වෙනවා. කොහොමද මේ වෙන්නේ? දැන් මම කැම්පස් එකට ගියාම මම කැම්පස් එකේ කල් දෙක ගැන මම ඉගෙන ගත්ත දේ යාළුවෝ එක්ක බෙදා ගන්නවා. දැන් මම ඉගෙන ගත්ත දේ මම බෙදනවා වගේ තමයි. peer groups. ඊට පස්සේ ආගමික ස්ථාන religious institution ආගමික ස්ථාන පන්සල පල්ලිය කෝවිල මොස්ක් එක ඕන එක ආගමික සිද්ධාස්ථාන ආගමික ස්ථාන. ඊට පස්සේ අපි දැන් මම කියන්නේ এডুকেෂන් අධ්‍යාපනය ලැබලා ඔය හරියට රස්සාවක් කරනවා කියලා. එතකොට ඒ රස්සාව කරන තැනටත් මම මුහුරු වෙන්න ඕනනේ. එතනදී කවුද මගේ ඒජන්ට් වෙන්නේ? वर्क प्लेस එක රස්සාව කරන තැන එතන ඉන්න කට්ටිය ඒගොල්ලෝ තමයි එතකොට මගේ ඒජන්ට් වෙන්නේ. එහෙනම් එතකොට ඔන්න ඔය විදිහේ ඒජන්ට් ටික කතා කරන්න පුළුවන්. තව එකක් තියෙනවා මාස් මීඩියා. ඒ කියන්නේ ජන මාධ්‍ය. හරි. මෙච්චරයි තියෙන්නේ. මෙච්චරයි තියරි කැලි මේකේ තියෙන කතා කරන්නේ. ඊට පස්සේ ඉම්ප්ලිකේෂන්ස් තියෙනවා බිස්නස් එකට. ඒක ප්‍රශ්නත් එක්කම යන ප්‍රශ්නත් එක්කම implications of organizational socialization for business organization. ඒ කියන්නේ මේ socialization කියන එක කොහොමද ව්‍යාපාරයන්ට බලපාන්නේ? මාස් මීඩියා කියන එක කොහොමද බලපාන්නේ කියන එක කල්චර් කියන එක. දැන් අපිට දැන් අවුරුදු චාරිකාවක් ගන්නවානේ. ඒතකොට ඒවත් අපි ජීවත් වෙන කල්චර් එකේ අපේ සංස්කෘතියේ කොටසක් නේ. අපේ අවුරුදු සිරිත් කියන ඒවා. හරි. විතරිනුත් අවුරුදු සිරිත් ඉගෙන ගන්න පුළුවන්. ටීවී එකේ අවුරුදු සිරිත් එනවානේ අවුරුද්දක්. මේක වෙන්නේ මෙහෙමයි ඉස්සල්ලාම කන්න නෙමෙයි කරන්න ඕන වැඩ අල්ලන එක. අන්නේ දේවල් දැන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්නනවා.
නැකත් දවසට බලුවාම උදේ ඉඳන් වෙලාවක් පෙන්නනවා ඒ වෙලාවට ඒගොල්ලෝ ඉදි කරනවත් පෙන්නනවා. ඒකට දැන් ඕක දන්නේ නැති පොඩි ළමයි ටීවී එක දිහා බලන් ඉන්නවා. ටීවී එක දිහා බලන් ඉඳලා අන්න යා ඒක ගැන ඔළුවට දා ගන්නවා. ඉස්සල්ලාම කරන්න ඕන කණ එක නෙමෙයි වැඩ අල්ලන්නේ. ඊට පස්සේ ඒ කණ එක නෙමෙයි ගනුදෙනු කරන්නේ. ඊට පස්සේ තමයි කන්නේ. ඔන්න ඔය ඒතොරේ සංස්කෘතියේ තියෙන කොටසක් ඒ ටීවී එක දිහා බලන් ඉඳලා ඒ ළමයි ඉගෙන ගත්තා. මේ මාස් මීඩියා අන්න සෝෂලයිසේෂන් කියන ප්‍රොසෙස් එකට උපකාරී වුණා. හරිද? Implication on business. Presentation එකේ තියෙනවා. කොහොමද ව්‍යාපාරයකට මේ socialization කියන එක වැදගත් වෙන්නේ? කොහොමද ඒක බලපාන්නේ? Implications on business. කොහොමද අලුතෙන් ව්‍යාපාරයට මිනිස්සු වෙනවා. හරි. අලුතෙන් ව්‍යාපාරයට අපි එම්ප්ලොයිස්ලා ගන්නවා අලුතෙන්. එතකොට අලුතෙන් අපි එම්ප්ලොයිස්ලා ගත්තාම ඒ අලුතෙන් එන එම්ප්ලොයිස්ලා අපේ ක්‍රමයට හැදගස්ස ගන්න ඕනනේ. පැහැදිලිද දැන්? එම්ප්ලොයිස්ලා නැතුව නිකන් අපි හිතමු කැම්පස් එකේ කියන එක. කැම්පස් එකට අලුතෙන් යන අපිව ඒගොල්ලන්ගේ විදියට හැදගස්ස ගන්න එයාලා රැක් කරනවා. පැහැදිලිද? අන්න ඒ වගේ බිස්නස් එකකට අලුතින් එම්ප්ලොයිස්ලා ගත්තාම එයාලා මේ බිස්නස් ඕගනයිසේෂන් එකට හුරු කරන්න අලුතින් ගන්න එම්ප්ලොයිස්ලාට තියෙනවා වැඩසටහන. ඒක කියන්නේ ඔරියන්ටේෂන් එක. නම්නීකරණ වැඩසටහන. එතකොට කොහොමද මේ නම්නීකරණ ඔරියන්ටේෂන් එක කියන දේ අපි අලුතින් එන එම්ප්ලොයිස්ලාට දෙන්නේ? කොහොමද අපි අලුතින් එන එම්ප්ලොයිස්ලා ඔරියන්ටේෂන් එකකට සම්බන්ධ කරගන්නේ? අපේ ව්‍යාපාරය නැත්නම් අපේ සංවිධානයේ කවුද මේ ඔරියන්ටේෂන් එකට සහභාගී වෙන්නේ? ඔන්න ඔය දේවල් තීරණය කරන්න සෝෂලයිසේෂන් කියන දේ ව්‍යාපාරයකට වැදගත් වෙනවා. ඒ කියන්නේ සෝෂලයිසේෂන් process එක අලුතින් එන කට්ටියව සෝෂලයිස් කරන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ. ඒ process එක ඩිසයින් කරන්නේ. ඒ process එක ඩිසයින් කරන්න වැදගත් වෙනවා මේ සෝෂලයිසේෂන් කියන දේ අපි දැනගෙන ඉන්න එක. ව්‍යාපාරයක් පැත්තෙන් ගත්තාම අංක 2 to prevent cultural shock මේකේ දා කල්චර් කියන එකේ කතා කරා prevent cultural shock එකක් කියලා කියන්නේ අපි අලුත් සංස්කෘතියකට ගියාම හරිද අපි අපේ විදිහට ඒ සංස්කෘතියේ ඉඳ ගිහිල්ලා එතන ඇති වෙනවා නොගැලපීම. ඒ නොගැලපීම නිසා මොකද වෙන්නේ? අපිට නිකන් කොන් වෙලා වගේ හැඟීමක් එනවා. ඔන්න අපිට ඇති වෙන කොන් වෙලා වගේ ඉන්න හැඟීමට තමයි කියන්නේ කල්චරල් ෂොක් එකක් කියන්නේ. පැහැදිලිද? එතකොට කල්චරල් ෂොක් එක වළක්වන්න කාර්ය කල්චරල් ෂොක් එකද අලුතින් එන එම්ප්ලොයිස්ලාගේ. එයාලා කොන් වෙලා කියලා හිතෙන හැඟීම එයාලගේ ඔළුවෙන් අයින් කරන්න ව්‍යාපාරයකට සෝෂලයිසේෂන් කියන දේ ඕන වෙනවා. මොකද එයාලා සංවිධානය වැඩ කරන්න ඉන්න කලින් මේක සංස්කෘතිය කියලා දැනගත්තොත් එයාලා ඇවිල්ලා ඒ විදිහටනේ වැඩ කරන්නේ. අන්න එතකොට කොම් වෙන්නේ නැහැ. කොම් වෙන්නේ නැහැ. එතකොට to prevent cultural shock. ඊට පස්සේ maintain an adaptable workforce in the organization. ඒ කියන්නේ adaptable workforce එක. අපි මොකක් හරි වෙනසක් ගෙනාවහම එහෙම නැත්නම් සංවිධානයේ දැන් තියෙන සංස්කෘතියට ඉක්මනින් හැදෙන්න පුළුවන්. අපි හිතමු සංස්කෘතියට පොඩි වෙනසක් ගෙනාවා කියලා. ඒ ගේන පොඩි වෙනසට ඉක්මනින් හැදෙන්න පුළුවන්. ඉක්මනින් ඇඩැප්ට් වෙන්න පුළුවන්. මිනිස්සු ටිකක් එම්ප්ලොයිස්ලා ටිකක් බිහි කරන්න මේ සමාජායෝජනය කියන දේ ව්‍යාපාරයකට වැදගත් වෙනවා. ඒක තියෙනවා ප්‍රසන්ටේෂන් එකේ අයිඩියා ගන්න ඕනේ නැහැ. To maintain an adaptable workforce in the organization. ඊට පස්සේ දැන් ඔය වෙනසක් කියන එක ගැන කිව්වනේ. සාමාන්‍ය මිනිස්සු කැමති නැහැ වෙනස් වෙන්න. සංවිධානයකට වෙනසක් ගෙන්න ගියාම ඔය සංවිධානයේ ඉන්න පරණ මිනිස්සු, කියන අවුරුදු ආදි කාලේ ඉඳන් ඕක ඉන්න මිනිස්සු
එපා කියනවා. එපා කියනවා කියන්නේ මොකද්ද අපි ඉංග්‍රීසියෙන් දෙන වචනේ? ඒ කියන්නේ අපි දැන් මේ පැත්තට ඔන්න වෙනද අරන් යන්න හදනවා. ඒ පැත්තෙන් කට්ටිය කියනවා එපා කියලා. මේ පැත්තේ යන දෙයට මේ පැත්තෙන් ආපස්සට වෙන තල්ලුවට අපි කියනවා රෙසිස්ටන්ස්. ප්‍රතිරෝධය. එතකොට අපි සමාජ යෝජනයකට ලක් කරලා තියෙනවා නම් අපේ ඉන්න සේවකයන්ව ඒගොල්ලෝ අපි ගේන්න හදන වෙනසට කැමති වෙනවා. මොකද යාළුවා ඉක්මනින් ඇඩප්ට් වෙන්න පුළුවන් නිසා. යාළුවෙක් කැමති වෙනවා කියලා කියන්නේ අපි ගේන්න හදන වෙනසට යාළුවා කැමති වෙනවා කියලා කියන්නේ යාළුවා ප්‍රතිරෝධය දක්වන්නේ අඩු වෙයි. එහෙම නැත්නම් ප්‍රතිරෝධය දක්වන්නේ නැහැ කියන. ඒ නිසා අපිට කියන්න පුළුවන් අපි සමාජාන යෝජනය කරොත් හරිද? ඒකේ ඉන්න මිනිස්සු වෙනසට less resistance අඩු ප්‍රතිරෝධයක් දක්වනවා. ඒත් අපි මිනිස්යන්ව සමාජාන යෝජනය කරලා දෙන එක වැදගත්කමක් කියලා මොකද්ද? අපි වෙනසක් ගේන්න හදලා තියෙන මේ මිනිස්සු බෑ කියන්නේ නැහැ. පැහැදිලිද? ඊට පස්සේ facilitating work life balance. Facilitating work life balance for employees. Then ඔය work from home කාලේ ගෙදරදී වැඩ කරන්නේ. එතකොට ගෙදරදී මීටින් එකකට දැන් හිතන්නකෝ වැඩ කරන්නේ ලේඩි කෙනෙක්. එයාට ගෙදරදී මීටින් එකකට ජොයින් වෙන්න අමාරුයි. පොඩියයි කෑ ගහනවා නෙමෙයි. එතකොට කොහොමද සංවිධානයේ කට්ටිය ව්‍යාපාරයේ කට්ටිය මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ? මේ ප්‍රශ්නෙට උත්තරේ දෙවුවා යාළුවා මීටින් දාද්දී සාමාන්‍යයෙන් පොඩි ළමයි නිදා ගන්න වෙලාව බලලා කම්පැනි මීටින් යාලා ඇරේන්ජ් කරා. මේක කියන්නේ පෞද්ගලිකව අත්දැකපු දෙයක්. හරිද? මම අපේ ගෙදර ළමයි නැහැ නෙමෙයි. පෞද්ගලිකව මෙන්න මෙහෙම දෙයක් වුණා කියන එක අත්දැකපු කෙනෙක්ගෙන් අහගත්ත දෙයක්. ඒකට මීටින් ඇරේන්ජ් කරද්දී පොඩි ළමයි නිදා ගන්න වෙලාව බලලා මීටින් ඇරේන්ජ් කරා. ඒකට ඒ ළමයිගේ කිසි බලපෑමක් නැහැ. අන්න එහෙම ගෙදරයි ව්‍යාපාරය කියන්නේ එයාගේ රස්සාවයි බැලන්ස් කරන්න මේ සෝෂලයිසේෂන් කියන ප්‍රොසෙස් එක වැදගත් වෙනවා. කොහොමද වැදගත් වෙන්නේ දැන්? එයා මේකේ සංස්කෘතිය ගැන හරියට දැනගත්ත නිසා සහ ව්‍යාපාරයේ ඉන්න මැනේජර් මේ සංස්කෘතිය පොඩි ළමයි ඉන්නවා කතා මීටින් එක ගන්න බැහැ ළමයි කෑ ගන්නවා කියන දේ එයා ඉගෙන ගත්ත නිසා පැහැදිලිද? මේ මිනිස්සයා සේවකයෝ ගැන හොඳට ඒ කියන්නේ ඒගොල්ලෝ ගැන දුක හිතිලා අනුකම්පාවෙන් බලලා work life balance එකක් ගේන්න මේ සමාජාන යෝජනාව වැදගත් වුණා. පැහැදිලි? අන්තිම එක feeling sense of membership to the organization. මම සේවකයන්ව සමාජාන යෝජනය කරලා තියෙනවා. දැන් අපි කැම්පස් එකට ගියාම අපිව කැම්පස් එකට සමාජාන යෝජනය කරනවා. ගිය දවසින් අපේ කැම්පස් එක ස්ටේටස් දානවා, කැම්පස් එකේ මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවා නම් ප්‍රොමෝට් කරනවා, FB එකේ ෂෙයා කරනවා, FB එකේ අප්ඩේට් කරනවා, started studying in University of Sri Jayawardhanapura කියලා. අන්න එහෙම. එතකොට අපිට හැඟීමක් එනවා අපිත් මේ සංස්කෘතියේ කොටසක් කියන එක. එමනේ දැන් මම ජපුරට එනවා. මම ජපුරේ දේවල් චුට්ටක් ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තාම මට හිතෙනවා මමත් දැන් මේකේ කොටසක්. අපිට ඔය සාවිතිහි කියන්න පුළුවන් ඇම්බැසඩර් කෙනෙක්. අපි මේකේ දේවල් හරියට ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපි හරියට මේ ආයතනයේ ඇම්බැසඩර් කෙනෙක් වගේ. ඒ කියන්නේ මේ ආයතනයේ නියෝජනය කරන කෙනෙක්, තානාපති කෙනෙක් වගේ. පැහැදිලි? එහෙම හැඟීමක් එනවා. එතකොට එහෙම හැඟීමක් එද්දී මට මේ තැන මගේනේ කියලා හැඟීමක් එනවා. එහෙම මොටිවේෂන් එකක් ආවම මම හැමතිස්සෙම වැඩ කරන්නේ ආයතනයට හොඳක් වෙන විදිහ. මගේනේ කියලා හිතෙන දැන් ජපුර මට මගේනේ කියලා හිතෙනවා නම් පැහැදිලි? මම ජපුරට විරුද්ධව කතා කරන්න කැමති නැහැ. එහෙම කතා කරන අයටත් බයිනවා. මගේම හැඟීමක් එනවා. මගේම කියලා හැඟීමක් එනවා. පැහැදිලි? feeling sense of membership. එතකොට ඕක තමයි අපේ රිවිව් questions වල පළවෙනි එක. පළවෙනි එක නෙමෙයි. තුන්වෙනි රිවිව් question එක. එතන මේත් එක්ක තමයි theory ටික ඉවරයි. theory ටික මෙතන කතා කරන්නේ. ඒ කතා කරපු ටික types of socialization and agents. පැහැදිලි? socialization කියලා කිව්වේ සංස්කෘතිය ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය. ඒකේ විවිධ වූ ක්‍රම තියෙනවා කියලා අපි කිව්වා. ඊට පස්සේ අන්තිමට implications කතා කරා. මොනවාද? to design
orientation එහෙම නැත්නම් to design process of socialization. ඊට පස්සේ to prevent cultural shock among new employees. normal list එක slides වල තියෙනවා. හරි. ඊට පස්සේ tutorial එකේ දුන්න එදා ප්‍රශ්න දෙකක් මේකට අදාළව. ඒකට චුට්ටක් උත්තරේ බලමු. එකක් තමයි discuss the importance of socializing employees in a business organization. ඒකට මේ කිව්ව ටික හරි ඒකට වෙන වචන වලින් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්න සේවකයන්ව සමාජානුයෝජනය කිරීමේ වැදගත්කම. අපි හම් සමාජානුයෝජනය කරාම මම කිව්වා මගේනේ කියලා හැඟීමක් එනවා. එතකොට මොටිවේෂන් එකක් එනවා. දැන් ඒතර මොටිවේට් වුණ සේවකයන්ගෙන් මොකද්ද ඒ ආයතනයේ ලැබෙන්නේ? ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ යනවා. ඒකට ප්‍රොෆිටබිලිටි එක වැඩි කරගන්න පුළුවන්. අන්න ඒ වගේ ඒක හිතලා ලියන්න පුළුවන් මේ අදහස ඔළුවේ තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට දුන්නේ describe the significance of socialization for both individuals and society. ඒ කියන්නේ කොහොමද මේ socialization කියන දේ බලපාන්නේ සහ වැදගත් වෙන්නේ තනි මනුස්සයන්ට සහ සමාජයක් ගත්තහම සමාජයකට socialization කියන දේ කොහොමද වැදගත් වෙන්නේ කියන එකයි. එක මනුස්සයෙක් ගත්තහම ඔයා මම ගත්තහම ඔය එක මනුස්සයෙක්ට කොහොමද මේ socialization කියන දේ බලපාන්නේ කියන එක. ඔක තමයි දෙවෙනි question එක විදිහට දීලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම ගමු to an individual. එක මනුස්සයෙක්ට කොහොමද මේ socialization කියන දේ බලපාන්නේ වැදගත් වෙන්නේ. දැන් මම සමාජානුයෝජනය වෙන්නේ නැතුව කැම්පස් එකට ගියොත් මට යහතින් ඉන්න වෙන්නේ නැහැ. හරිද? මට යහතින් ඉන්න වෙන්නේ නැහැ. එහෙම යහතින් ඉන්න නම් socialize වෙන්න ඕන. අන්න එක වැදගත්කම. මොකද්ද? යහතින් ඉන්න නම් socialize වෙන්න ඕන. ඒක වැදගත්කමක් විදිහට ගන්න පුළුවන්. To sustain in the society. To sustain එහෙම නැත්නම් survive. sustain කිව්වත් හරි survive කිව්වත් හරි. survive in the society. මෙන්න මෙහෙම එකක් තමයි පළවෙනි එක විදිහට ගන්න පුළුවන්. හරි. මේ ප්‍රශ්නෙට උත්තරේ ලියද්දී මෙන්න මෙහෙම විතරක් ලියන්න එපා කියලා කිව්වා. මෙහෙම විතරක් ලියලා මදි කියලා කිව්වා. මේකට එකතු කරන්න කියලා කිව්වා types of socialization. ඒ කියන්නේ socialize වෙන්න පුළුවන් ක්‍රම primary secondary අන්නේ දේවල් මේකට ඇඩ් කරන්න කියලා කිව්වා. එතකොට අපිට කොහොමද මේකට එකක් ඇඩ් කරන්න පුළුවන්? secondary socialization. කොහොමද මේකට ඇඩ් කරන්නේ? දැන් campus කතන්දරේ. secondary socialization එකට ආවම මම campus එකට ආවම හරි මම campus එකට ආවම campus එකේ උපසංස්කෘතියට sub culture එකට හැඩ ගැහෙන්න ඕන. ඒක මට ඉගෙන ගන්න පුළුවන් secondary socialization එක හරහා. එහෙම ඉගෙන ගත්තාම sustain වෙන්න පුළුවන්. අනේ තමයි flow එක යන්නේ. මම ආවම secondary socialization එක හරහා මට පුළුවන් campus එකේ උපසංස්කෘතිය ඉගෙන ගන්න. හරිද? එතකොට මොකද කරන්නේ? එතකොට මට ගැටලුවක් නැතුව campus එකේ ඉන්න පුළුවන් යහතේ. හරි. අන්න ඒකට ගලපපු විදිය. ඒකට මෙතෙන්ට ගන්න පුළුවන් secondary. ඒක අනිවාර්යයෙන් ලියන්න කියලා කිව්වා. attach කරන්න කියලා කිව්වා. secondary socialization. හරි. ඒ එකක්. අනිත් එක. අංක 2. තව කොහොමද මිනිස්සෙක් විදිහට මිනිස්සෙක්ට socialization කියන දේ වැදගත් වෙන්නේ? අපි කොහේ හරි රටකට සංස්කෘතියකට ගියාම ඔය රටේ හරි සංස්කෘතිය හරි එක එක විදිහේ මිනිස්සු ඉන්නවානේ. අපි ඔය එක එක විදිහේ මිනිස්සු එක්කලා හරියට ගනුදෙනු කරන්න. ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව හරියට ගනුදෙනු කරන්න නම් අපි මේ සෝෂලයිස් වෙලා ඉන්නවා. අපි හිතනවා වෙන සංස්කෘතියකට ගියා. හරිද? මම මේ සංස්කෘතිය දේවල් දන්නවා. මම සෝෂලයිස් වෙලා ඉන්නේ. ඒත් මට පුළුවන් ඒ කට්ටියත් එක්කලා ගැටලුවක් නැතුව ජීවත් වෙන්න. පැහැදිලිද? ඒකට ඒකට අපිට ගන්න පුළුවන්
to be able to deal with different people. එක જાතිය මිනිස්සු එක්කලා හොඳට ඩීල් කරන්න. ගනුදෙනුවේ. ගනුදෙනු කරන්නේ එහෙම නැත්නම් හොඳ අන්තර්පුද්ගල සම්බන්ධතාවය ගොඩනගා ගන්න. ඒක ඔකට උදාහරණයක්. ඒකත් සෙකන්ඩරිම ගන්න පුළුවන්. කොහොමද? කැම්පස් එකම ගත්ත හැකි. කැම්පස් එකට එනවනේ කට්ටිය ගාල්ලෙන් දකුණු රටෙන් එනවා. උතුරු රටෙන් එනවා. වයමින් එනවා. හැම පැත්තෙම කට්ටිය එනවා. හැම පැත්තෙම කට්ටිය ආවම ඔය එක එක කට්ටියගේ කතා විලාසයන් වෙනවා. ඒගොල්ලන්ගේ භාෂාව වෙනවා. ඒකට ඒගොල්ලෝ සමහරවිට හැදවීම් රටාව වෙනවා. ආකල්ප වෙනවා. හරිද? දැන් කොහොම එක එක පැති වලින් එන කට්ටියව සෙකන්ඩරි සෝෂලයිසේෂන් එක හරහා කැම්පස් එකේ සබ් කල්චර් එකට හැරෙව්වට පස්සේ දැන් ඉන්නේ කැම්පස් සබ් කල්චර් එකේ කට්ටිය. කැම්පස් සබ් කල්චර් එකේ කට්ටිය. එහෙම නැතුව එක එක පැති වලින් ආපු කට්ටිය නෙමෙයි. දැන් එතකොට කිසි ගැටලුවක් නැතුව පුළුවන් මේගොල්ලෝ එක්කලා ඩීල් කරන්න. ඇයි දැන් අපි හැමෝම එකම මට්ටමේ. ගාල්ලෙන් ආපු එක්කෙනා, වයමින් ආපු එක්කෙනා, උතුරෙන් ආපු එක්කෙනා ඔක්කොම තම මට්ටමේ ඉන්නේ. පැහැදිලිද? එතකොට සෙකන්ඩරි සෝෂලයිසේෂන් එක මෙතෙන්ට ගලපන්න පුළුවන් අපිට. මේකට තව ගැලපෙන ඒවා ගන්න පුළුවන්. තව මෙතෙන්ට රීසෝෂලයිසේෂන් ගන්න පුළුවන්. ඒක තමයි අපි දැන් වෙන රටකට කියොත් මම වෙන රටකට සංක්‍රමණය වෙනවා ජීවත් වෙන්න විතරයි. එතකොට මම ඒ රටේ සංස්කෘතිය ඉගෙන ගත්තොත් මට ගැටලුවක් නැතුව ඒ රටේ මිනිස්සු එක්කලා කතා බහ කරලා ඒගොල්ලොන් එක්ක හොඳින් ඉන්න පුළුවන්. පැහැදිලිනේ? එහෙමත් ගන්න පුළුවන් රීසෝෂලයිසේෂන් ඕන එකක්. ඔයාලට ගැලපෙනවා කියලා හිතන එක අපිට මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. හැබැයි අපි ඒක ජස්ටිෆයි කරන්න ඕන. මේක නෙමෙයි තියෙන එකම උත්තරේ. මේ සර් දුන්නේ ඒවා සහ මම ලියාගත්තා මේ. cultural shock, preventing cultural shock ඒකත් හරි. ඒකම තමයි to sustaining society. එකම දේ වෙන වචන වලින් කියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නැත්නම් ආයේ ලියන්න පුළුවන් ඉතින්. to prevent cultural shocks කියලා. ලකුණක් හරි හම් වෙන එකනේ වැඩිපුර. ඊට පස්සේ අංක 3 to gain knowledge. දැනුම ලබා ගන්න. කොහොමද දැනුම ලබා ගන්නේ? දැන් මම අපි හිතමු මොකක් හරි වෙන රටක කල්චර් එකක් ඉගෙන ගන්නවා. මම ඉන්දියන් කල්චර් එක ඉගෙන ගන්නවා කියලා හිතමු. මම ඉන්දියන් කල්චර් එක ඉගෙන ගන්නවා. එතකොට මේ ශ්‍රී ලංකන් කල්චර් එක. හරිද? දැන් මට පුළුවන් ඉන්දියන් කල්චර් එක ගැන ඉගෙන ගන්න කොහොමද? දැනුම ගන්න පුළුවන් කොහොමද? සෝෂලයිසේෂන් එක හරහා. සෝෂලයිසේෂන් කියන්නේ මොකද්ද? process of learning culture. මේ කල්චර් එක ගැන ඉගෙන ගන්න පුළුවන්. knowledge එකක් ගන්න පුළුවන් මේ සෝෂලයිසේෂන් කියන එක හරහා. ඊට පස්සේ become a responsible person. කොහොමද? to become a responsible person. become a responsible person. Then අර developmental socialization කියලා එකක් කතා කරන්නේ. ඒක කිව්වේ මොකද්ද? ඒක කියන්නේ අලුත්ම තනතුරක්, අලුත්ම දෙයක්, අලුත්ම වගකීමක් ගන්න පුරුදු වෙන එක. ඒක ගැන දැනුම හොයන එක. එහෙම නැත්නම් ඒකට පුරුදු වෙන එක. ඒක තමයි developmental socialization කියන්නේ. එතකොට ඒ මිනිස්සයා මේ දේ ගැන හරියට ඉගෙනගෙන තියෙනවා නම් දැන් එයා ඡන්දිල් වලට පස්සේ කොහොමද වැඩ කරන්න ඕන, එයා කතා බහ කරන්න ඕන, ඔය දේවල් ගැන මිනිස්සයා හරියට ඉගෙනගෙන තියෙනවා නම් කවදා හරි එයා ඒ වගකීම ගත්තට පස්සේ එයා එතන ඉන්නේ දැනුම ගොඩක් එක්කලා. එයා ඒ ගැන දැනුවත්. එයා මොකද්ද කරන්න ඕන කියලා එයා දැනුවත්. එතකොට එයා වගකීමෙන් වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මෙතෙන්ට ගන්න පුළුවන් අපිට ඩෙවලොප්මන්ට් මම ඒක කියන්න බැරුවේ. කලින් කියන්නේ. මේකට ඩෙවලොප්මන්ට්.
development. හරි. ඊට පස්සේ මෙහෙමම අපිට කියන්න පුළුවන් to expand our relationship. expand our relationship. අපි FBA එකේ පිටරට කට්ටියට රික්වෙස්ට් දාලා ඒගොල්ලෝ එක්ක chat කරලා එහෙම අපේ ඒ රටේ දේවල් ගැන සුට්ටක් දැනගන්න. වෙලාව කීයද? අපිට 8යි නම් එයාලට කීයද? අනේ වගේ අපි අපේ සම්බන්ධතා වැඩි දියුණු කරගන්න. ඒ කියන්නේ ඒවා ප්‍රසාරණය කරගන්න අපිට මේ සෝෂලයිසේෂන් කියන දේ වැදගත් වෙනවා. ඊට පස්සේ අන්තිම කෑල්ල. දැන් මේ තනි මිනිස්සෙක්ට වැදගත් වෙන විදිහ. සමාජයක් වශයෙන් ගත්තාම මෙන්න මේ සමාජය ගැන දැනුවත් මිනිස්සු ටිකක් ඉන්න එක කොහොමද වැදගත් වෙන්නේ? සමාජය ගැන දැනුවත් මිනිස්සු ටිකක් ඉන්න එක කොහොමද වැදගත් වෙන්නේ? එතකොට මේ කතා කරන්න යන්නේ to society. හරි. බලමු. දැන් හිතන්න ඔන්න අංක එක මම කියන්නේ මොකද්ද කියලා. ඒක තමයි to identify weaknesses. To identify weaknesses of previous culture. දැන් මේකට මම මෙන්න මේ විදිහට ගන්නවා. මම ඉස්කෝලේ කාලේ හිටියා. ඒතකොට මගේ ඉස්කෝලේ කල්චර් එක තියෙනවා. දැන් මම ඉස්කෝලේ කල්චර් එකේ ඉඳලා එනවා කැම්පස් කල්චර් එකට. කැම්පස් කල්චර් එකට. එතකොට මම ওই කැම්පස් කල්චර් එකට ආවම මම ඉගෙන ගන්නවා වැඩිහිටියන්ට ගරු කරනවා. ඉස්කෝලේදී අයියාට බබන් වලත් උන් කියලා කතා කරනවා. කැම්පස් එකේ බෑ. හරි. එතකොට ඒ වගේ අපිට තේරෙනවා අපි කැම්පස් එකට ආවම අපි කලින් හිටපු තැන තියෙන අඩුපාඩු. දැන් අපි කලින් හිටපු තැන තියෙන අඩුපාඩු. ඒකට අපි වෙන රටකට ගියාම ඒ රටේ ඉඳලා ආපු ගමන් ඒ රටේ අරහෙමයි මෙහෙමයි මිනිස්සු හොඳයි. ඒකට අපේ මිනිස්සු මොන් කියලා කියන්නේ. අපේ රටේ වැරදි බෙහෙත් ගන්න. පැහැදිලිද? ඒතකොට වැරදි වෙවුනම මොකක්ද අපිට කරන්න පුළුවන්? ඒවා හදා ගන්න පුළුවන්. වැරදි වෙවුනම ඒවා හදා ගන්න පුළුවන්. ඒ නිසා ඒකට අපිට ගන්න පුළුවන් එකක් විදිහට to identify weakness of previous culture. මේකට ගැලපෙන type එක. මොකද්ද? අපිට මේකට ගැලපෙන type එක විදිහට ගන්න පුළුවන් secondary ලස්සන ගලපලා ලියන්න පුළුවන්. secondary re-socialization. කැමති එක. අපි ගන්න උත්තරේ ගන්නේ මොන type එකද? ඒ type එක අපිට පුළුවන් වෙන්න ඕන සාධාරණීකරණය කරන්න, justify කරන්න. එච්චර. අංක දෙක to build up proper interrelationships between social groups. අංක දෙක මොකද්ද? build up proper interrelationships. Common interrelationship between two cultures, some groups. Then අපි මුස්ලිම් අයගේ දේවල් ඉගෙන ගන්නවා. මුස්ලිම් අයගේ විදිහ, මුස්ලිම් අයගේ ඇදහිලි, ඒ දේවල් අපි ඉගෙන ගත්තාම අපි දන්නවා නම් එයාලා දවසට 5 පාරක් පල්ලි යනවා කියලා අපිට පුළුවන් ඒකට ගරු කරන්න. පැහැදිලිද? අපිට පුළුවන් ඒකට ගරු කරන්න. ඒකයි to create rules and regulations of the society by considering culture and its type of socialization. ඒ කියන්නේ සමාජයට ගැලපෙන නීති. ඕක අපිට ගන්න පුළුවන් මෙතනින්. අපේ රටේ තියෙන දුර්වලතාවයන්, අපේ සංස්කෘතියේ තියෙන දුර්වලතාවයන් හඳුනාගත්තාම ඒ දුර්වලතාවයන් මගහරින්න බලක්ව ගන්න මොනවාද දාන්න ඕන නීති රීති. නීතියක් ගේන්න අවශ්‍ය කරන්නේ ගේන්න ඕන නීති රීතිය මොකද්ද කියන එක ඩිසයිඩ් කරන්න පුළුවන්. ඒතර මේකත් හරි. to build up proper interrelationship. දැන් අපි මුස්ලිම් අයගේ කල්චර් එක හරියට දන්නවා නම් එයාලා දවසට 5 පාරක් පල්ලි යනවා කියලා දන්නවා නම් අපිට පුළුවන් ඒකට එයාලට ගරු කරන්න. බයින් නැතුව අපිට පුළුවන් ඒකට එයාලට ගරු කරන්න.
එතකොට එයාලා අපේ ක්‍රමේ දන්නවා නම් එයාලත් අපේ දෙයට ගරු කරනවා නම් අපිට පුළුවන් ගැටුම් නැති සාමකාමී සම්බන්ධතා ගොඩනගා ගන්න. පැහැදිලිද? අන්න ඒකට අපිට සමාජයක් විදිහට ගත්තාම මේ සෝෂලයිසේෂන් කියන එක වැදගත් වෙනවා. හරි. මේකට තව උත්තර ටිකක් ඔයාලට විතර ලියන්න පුළුවන්. මම ලියාගෙන තියෙන උත්තර දෙක. හරි. මම හිතනවා අද කතා කරපු ටික පැහැදිලි ඇති කියලා. මෙතනින් සෝෂලයිසේෂන් පාර්ට් එක ඉවරයි.